नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। अति गौरवनीय महासंघरत्न अवसरයි श्रद्धा संपन्न कारुणिक पिंवතුනි මේ පින්වත් හැමදෙනාම අද මේ පොයේ දවස ගෙවල් දොරවල් නොයේ කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මෙම සේනාසනයට පෙවස් සමාදන් වෙන්න පැමිණියේ අනුරාග්‍ර දීර්ඝ සංසාර ගමනක එන අපි ඒ දුක් සහගත සසර පැවැත්ම නිමා කරන්නට අවශ්‍ය ප්‍රතිපදාවක යෙදෙන අදහසින් ඒ නිසා හැම දිනම වෙනසටත් වඩා දැඩි උද්‍යෝගයකින් උවමනාවකින් කය වචන දෙක සංවර කරගෙන අද දවස පුරාවටම තමන්ගේ හිත සංවර කරගන්න හදාගන්න උත්සාහවත් වෙන්නට ඕනේ. පින්වතුනි අතීතයේදී ලෝතර බුදුරජාණන් වහන්සේලා 100,000 ගණන් ලක්ෂ ගණනක් ගණන් කරන්න බැරි ප්‍රමාණයක් මේ ලෝතලේ පහළ වෙලා තියෙනවා. නමුත් ඒ එකම ශාසනයක්වත් ශ්‍රද්ධාවෙන් අපි අතුරු නොකළ නිසා අප්‍රමාදී නැමැති එකම ධර්මයේ සම්පාදනය නොකළ නිසා තාම අපි හැමදෙනාම ඉපදෙමින් මෙරෙමින් ඉපදෙමින් යන මේ සසරේ ඉන්නවා. අපිට පුළුවන් වුණොත් මේ ජීවිතය තුළ මේ උතුම් ධර්මයේ තෝරගෙන ඒ තුලින් අප්‍රමාදීව ප්‍රතිපදාවේ හැසිරෙන්න නැත්නම් හිත කය වචනය තුන සංවර කරගෙන අපේ ජීවිතය ගැනම අපිට නුවණින් දකින්න පුළුවන් වුණොත් මේ සියලු සතර දුක් අපිට අවසන් කරගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා බොහෝම වටිනා කරුණු ටිකක් පෙන්වන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. සංයුක්ත නිකායේ 4 වෙනි කාණ්ඩේ සක්ඛපඤ්ඤ සූත්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ වාසය කරන කාලේ සක්‍ර දිව්‍ය භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළා. එකත් පසක ඉඳගත්තා. ඉඳගෙන සක්‍ර දිව්‍ය බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. කෝනුකෝ බන්ති හේතුකෝ පච්චයෝ යේන මිදේකච්චේ සත්ත දිත්තේව ධම්මේ නෝ පරිනිබ්බානಂತಿ කෝපන බන්ති හේතුකෝ පච්චයෝ යේන මිදේකච්චේ සත්ත දිත්තේව ධම්මේ පරිනිබ්බානಂತಿ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ
මොකක්ද හේතුව මොකක්ද ප්‍රත්‍ය? මෙලෝ යම් කිසි සත්‍යයක් මේ ජීවිතේම පිරිනිවන් පාන්නේ නැත්තම් ඒකට හේතුව ප්‍රත්‍ය මොකක්ද? යම් කිසි සත්‍යයක් මේ ජීවිතයේදීම පිරිනිවන් පානවා නම් ඒකට හේතුව ප්‍රත්‍ය මොකක්ද කියලා මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහුවා. යම් කිසි කෙනෙක් නිවන් නොදකිනවා නම් ඒකට හේතුව මොකක්ද? නිවන් දකිනවා නම් ඒකට හේතුව මොකක්ද කියලා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ සක්‍රදයන්ට මේ විදිහට දේශනා කරනවා. සම්තිකෝ දේවා නමින්ද චක්කු විඤ්ඤේ රූපා ඉත්තා කාන්ත මනාපා පිය රූප කාමෝප සංහිත රජනීය සංච වික්ඛු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති තස්ස තං අභිනන්දතු අභිවදතු අජ්ජෝසාය තිට්ඨතෝ තං නිසිතං විඥානං හෝති තදුපාදානං සෝපාදානෝ දේවානමින්දෝ වික්ඛුනෝ පරිනිබ්බායති. නොහොඳ කාරණාවක් වෙන්නනවා. මේ ලෝකේ තියනවලු ඇහැට පෙනෙන ඉදිරි පිටට එන ප්‍රිය වූ මන වඩන සතුටු කරවන්න පුළුවන් රූප. ඉතින් යම් කිසි කෙනෙක් මේ ඇහැට පෙනෙන රූපේ අභිනන්දති සතුටු වෙනවා නම් අභිවදති සතුටු බව ප්‍රකාශ කරනවා නම් අජ්ජෝසාය තිට්ඨති අජ්ජෝසාය කියන බසගෙන ඊට නැඹුරු වෙලා හෝ ඉන්නවා නම් පෙනෙන රූප පැත්තට නැඹුරු වෙලා හෝ ඉන්නවා නම් මොකද වෙන්නේ? එහෙම අභිනන්දනය කරන ඒකේ ගුණ කියන ඊට නැඹුරු වෙලා ඉන්නකොට එයාගේ විඥානය නැත්තම් සිත පන්නිසිතං විඥානං එයාගේ සිත ඒ රූපේ ඇසුරු කරගෙන තියෙන්නේ. පන්නිසිතං විඥානං හෝති එයාගේ විඥානය දැන් ඒ රූපේ ඇසුරු කරගෙන තියෙන්නේ. තදුපාදාන අන්න ඒකටයි උපාදානය කියලා කියන්නේ. දැන් තමන්ගේ හිත රූපේ ඇසුරු කරගෙන ඉන්නකොට දැන් විඥානයේ රූපේ උපාදාන කරගෙන ඉන්නේ. අපි බොහෝ වෙලාවට උපාදාන කියලා හිතන්නේ ප්‍රඥප්ති වශයෙන් මේ මම මගේ කියලා ගන්නවා කියන තැනක ඉන්නේ. නමුත් මේකෙන් හොඳට පෙන්වන්නේ මොකද්ද? විඥානයේ රූපය ඇසුරු කරගෙන පවතිනවා නම් ඒකම උපාදානයි. සෝපාදානෝ දේවානමින්දෝ වික්ඛු න පරිනිබ්බානಂತಿ. දේවේන්ද්‍රය උපාදාන සහිත කෙනා පිරිනිවෙන්නේ නැහැ. ඊට පස්සේ දේවානමින්ද දේවේන්ද්‍රය මේ ලෝකේ ශබ්ද තියෙනවා. සම්තිකෝ දේවානමින්ද සෝත විඤ්ඤේ ශබ්ද. කනින් දත යුතු ශබ්දය තියෙනවා. ඒ වගේම නාසයෙන් දැනගත යුතු දැනගන්න ගන්ධ තියෙයි. දිවෙන් දැනගන්න රස තියෙයි. කයෙන් දැනගන්න පොට්ටබ්බය කයට ගැටෙන දේවල් තියෙයි. ඒ වගේම මනසින් දැනගන්න ධර්ම ආරම්මණයන් තියෙනවා. ඉච්ඡාකාන්ත මනාප ප්‍රිය රූප කාම උපසංහිත රාජනීය. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වභාවයෙන් යුක්ත කාමයේ ඇතිකරන්න හිත වූ කෙලෙස් ඇතිකරන්න හිත වූ
රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්මයන්ති. ඉතින් මේ රූප ආරම්භය, ශබ්ද ආරම්භය, ගන්ධ ආරම්භය, රස ආරම්භය, පොට්ටබ්බයන් කයට ගැටෙන දේවල් ආරම්භය, හිතට පහළ වෙන ධර්මාරම්මණයන් ආරම්භය. යම් කිසි කෙනෙක් ඒවක සතුටු වෙනවා නම්, එහෙම නැතිනම් ඒකේ ಗುಣ කියනවා නම්, එහෙම නැතිනම් අජ්ජෝසාය තිට්ඨති, එය අරමුණු කෙරෙහි බැසගෙන පවතිනවා නම්, ඊට නැඹුරු වෙලා පවතිනවා නම්, ඒ අරමුණු කෙරෙහි සතුටු වෙන ಗುಣ කියන බැසගෙන පවතින ඔහුගේ විඥානය ඒ ආරමුණ නිශ්චිත වෙනවා. ආරමුණ ඇසුරු කළා වෙනවා. ඇහැට පෙනෙන රූපයක සතුටු වෙනවා නම් ඒ රූපයන්ගේ ගුණ කියනවා නම් ඒ රූප පැත්තට නැඹුරු වෙලා හෝ පවතිනවා නම් ඒ රූපයේ කෙරෙහි සතුටු වෙන ගුණ කියන ඊට නැඹී පවතින ඔහුගේ විඥානය සිත ඒ රූපය අසුරු කළා වෙනවා. ඒකම උපාදාන සහිතයි. උපාදාන සහිත කෙනා පිරිනිවෙන්නේ නැහැ. කාණ්ඩ ශබ්දයක් ඇහෙනකොට ශබ්දෙත් අර විදිහටමයි සතුට වෙනවා නම්, ಗುಣ කියනවා නම්, ඊට නැඹුරු වෙලා පවතිනවා නම් ඔහුගේ විඥානයේ සද්දේ උපාදාන කරගෙන තියෙන්නේ. ඔහුගේ විඥානයේ සද්දය ඇසුරු කරගෙන පවතින්නේ. තන්නිස්සිත විඥාන. ඒ සද්දය හිත ඇසුරු කරගෙන පවතින බවම උපාදානයි. උපාදාන සහිතයි කියලා කියනවා. උපාදාන සහිත කෙනා පිළිවෙන්නේ නැහැ. මේ වගේම ස්පර්ශ ආයතන හය ආරම්භය කුමන ආයතනයක් ආරම්භය හෝ සතුට වෙනවා නම්, ಗುಣ කියනවා නම්, ඊට නැමී පවතිනවා නම් ඒ වෙලාවට එයාගේ විඥානයේ ඒ ආරම්මණය අසුරු කරගෙන පවතිනවා. ඒ සිත ඒ ආයතනයේ ඒ ආරම්මණය අසුරු කරගෙන පවතින කමම උපාදාන සහිතයි කියලා කියනවා. මෙන්න මෙබඳු කෙනා පිරිනිවන් පාන්නේ නැහැ. එතකොට සම්තිචකෝ දේවා නමෙන්ද චක්කු විඤ්ඤය රූපා ඉත්තා කාන්තා මනාපා පිය රූපා කාමෝ සංවිතා රජනීයා තංච වික්ඛු නාබි නන්දති නාබි වදති නාජ්ජෝ සාය තිට්ඨති තස්ස තං අනබිනන්තෝ අනබි වදතෝ අනජ්ජෝ සාය තිට්ඨතෝ න තන්නිසිත විඥාන. යම් කිසි කෙනෙක් පෙනෙන රූපේ සතුට වෙන්නේ නැත්නම්, ඒකේ ಗುಣ කියන්නේ නැත්නම්, ඊට නැමී පවතින්නේත් නැත්නම්, හොඳට මතක තබා ගන්න, කෙනෙක් සතුටු නොවෙන්න පුළුවන්, ಗುಣ නොකියන්න පුළුවන්. නමුත් ඒ රූපයකට නැඹුරු වෙලා හෝ පවතිනවා නම් එයාගේ සිත ඒ රූපය අසුරු කළා වෙනවා. යම් කිසි කෙනෙක් රූපේ සතුටු වෙන්නේ නැතුව රූපේ ගුණ කියන්නේත් නැහැ, නාජ්ජෝ සාහිත්‍ය ඊට නැඹුරු වෙලා පවතින්නෙත් නැහැ, හිත පවත්වන්නෙත් නැත්තම්. එතකොට එහෙම වුණොත් මොකද වෙන්නේ? න තන්නිසිත විඥාන. එයාගේ සිත ඒ රූපය අසුරු කළා වෙන්නේ නැහැ. එතකොට න තන්නිසිත විඥානං හෝති. එයාගේ විඥානේ ඒ අරමුණ අසුරු නොකළ වෙනවා. න තදුපාදාන. ඒකල්ලි උපාදාන නැහැ. උපාදාන වෙන්නේ නැහැ. අනුපාදානෝ දේවානමින්දු භික්ඛු පරිනිබ්බානಂತಿ.
අනුපාදාන කෙනා උපාදාන නොවන කෙනා මේ ජීවිතේම පිරිනිවෙනවා. එතකොට මේ විදිහටම කනට හම්බෙන ශබ්දයට කෙනෙක් සතුටු වෙන්නේ නැත්නම් ඒකේ ಗುಣ කියන්නේ නැත්නම් ඒ ශබ්දයේ පැත්තට නැඹුරු වෙලා ඉන්නෙත් නැත්නම් එයාගේ විඥාණය සිත ශබ්දය ඇසුරු කරගෙන පවතින්නේ නැහැ. එතකොට ශබ්දය ඇසුරු කරගෙන පවතින්නේ නැති වුනහම එතකොට ශබ්දයක ඊට නැඹුරු වෙලාවක් නැත්නම් එයාගේ සිත ශබ්දය ඇසුරු කළා වෙන්නේ. විඥානයේ ශබ්දය ඇසුරු නොකරනකොට එයා අනුපදානයි. ඒ කියන්නේ උපාදාන රහිතවයි ඉන්නේ. උපාදාන වෙලා නැහැ. සිත රූපයක් ශබ්දයක් උපාදාන කරගන්නේ නැහැ. අල්ලගෙන නැහැ. උපාදාන වශයෙන් නොගත් කෙනා මේ ජීවිතයෙන් පිරිනමනවා. ඒ විදිහට මේ ස්පර්ශ ආයතන හයේම කිසිම අරමුණක් ආරම්භය එයා සතුටු වෙන ගතියකුත් හිතේ නැතිනම් යම් කිසි කෙනෙක් ඒ අරමුණ වල ಗುಣ කියන්නේත් නැතිනම් ඒ විතරක් නෙමෙයි ඒ අරමුණු පැත්තට හිත නැඹුරු කළත් නැත්තම් එයාගේ විඥානය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ආයතන හයම ඇසුරු නොකළ වෙනවා. ඇසුරු නොකළ වෙනවා. එකල්ලි නෝපාදානං එයා කිසිම ආයතනයක් උපාදාන වශයෙන් අරගෙන නැහැ කල්හි. උපාදාන වශයෙන් නොගන්න කෙනා මේ ජීවිතේම පිරිනමන පානවා. අපි කලින් මතක් කළා මතකද දර කෑලි දෙකක් එකට අතුල්ලනකොට හටගන්න ගින්න ඒ දර කෑලි දෙකම අල්ලගත්තොත් දර කෑල්ල යම් තාක් ඇද්ද ඒ තාක් ගින්න නිවෙන්නේ නැහැ කියලා කිව්වනේ අපි නේද? එතකොට උපාදානයි කියන්නේ ඒ අදහසින්. ගින්නට දර උපාදානයි. ගින්න දර ටික අල්ලගෙන තියෙන්නේ. දර ගින්න උපාදාන සහිතයි කියනවා. මොකක්ද උපාදාන කරගෙන තියෙන්නේ? ගින්න දර ටික. ඒ ගිනි දැල්ල වගේ දකින්ද තමන්ගේ සිත ඒ සිත ඒ ගිනි දැල්ල දර කැලි දෙක අල්ලගෙන ඉන්නවා වගේ තමන්ගේ සිත තමන්ගෙන් පරිබාහිර පවතින රූපය සද්දය ගන්ධය රසය පොට්ටබ්බේ ධම්ම කියන මේ ආයතන ටික එකක් හෝ අල්ලගන්නන් ඉන්නේ හැම වෙලාවෙම එකයි තමයි අහුවෙන්නේ හයම අහුවෙන්නේ එතකොට ඒ හිත උපාදාන සහිතයි දැන් ඒකට මේ මම මගේ කියලා තණ්හාවෙන් ගන්නවා කියලා විවහාර වුන්නේ ඒකමයි තණ්හාව ඒ කියන්නේ රූපේ අත නොහැර පවතින කවම රූපය අල්ලගෙන ඉන්න කවම සද්දේ අත නොහැර අල්ලගෙන ඉන්න කවම ඒ කියන්නේ හිත මේ රූප සද්ද ගන්ධ කියන අරමුණු ඇසුරු කරන බවම ගත්තම දැන් හිත උපාදාන සහිතයි
බලන්න උපාදාන කියන වචනේ තථාගතයන් වහන්සේ පෙන්වන හැටි මහණෙනි ගින්නට දර උපාදානයි. එතකොට එතන මේ ප්‍රඥප්තියක් වෙන්නව නෙමෙයි. කිනිදැල්ල අල්ලගෙන ඉන්නවා කියන එකෙන්. ඒ දර කෑල්ල ඇසුරු කරගෙන පවතින තාක් ගිනිදැල්ල නිවෙන්නේ යම් වෙලාවක ගිනිදැල්ල දර කෑල්ලේ ඇසුර අතහැරියම පවතින්න බෑ. ඒ වගේ අපේ සිතට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ආයතන 6 අල්ලගෙන ඉන්න එක අතහැරියොත් මේ විඥාණයට පවතින්න බෑ. සිත බොහෝ කාලයක් මේ සසර ගමන යන්නේ. ඉතින් මම ගොඩක් වෙලාට මේක ගත්තේ අපිට නැත්තම් හිතෙන්නේ මගේ අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් කියලා මේ වගේ තණ්හාවෙන් අල්ලගත්ත කියලා අපි දන්නේ සීමා සහිත ටික. නමුත් මේ අරමුණෙන් පෙන්නනවා මොකද්ද? අපි නන්දති ඒ විදිහට සතුට වෙන්න එකත් අයිති සතුට වෙන්නේ අල්ලගෙනමනේ. සතුට බව ප්‍රකාශ කරන්න පුළුවන් ඒක අල්ලගෙනමනේ. යමෙක් සතුට නොවුනත් සතුට බව ප්‍රකාශ නොකළත් අජ්ජෝ සායතිට්ඨති ඒ රූප ශබ්ද ගන්ධ කියන අරමුණු ටිකට නැඹුරු වෙලා පවතී නම් එපමණකින්ම ඒ නැඹුරු වෙන්නෙම අපි හිතන්නේ පැත්තට හිත ඒ අරමුණ අල්ලගෙන එතකොට තියෙන්නේ හිත ඒ අරමුණ අල්ලගන්න ඒ කෘත්‍යය නම් කරන්නේ උපාදානය කියලා. උපාදාන සහිතයි කියලා. අපි කියමු දැන් මෙහෙම ඉදිරියෙන් තියෙන යමක් අපි බලනවා නම් ඒ ඉදිරියෙන් තියෙන දේ බලනවා කියන සිද්ධියේදී අපේ හිත කෙලින්ම ඒ රූපය අල්ලගෙන තියෙන්නේ. නඹුරු වෙලා තියෙන්නේ. හිත ඒ රූපය අල්ලගෙන පවතින කමටම කියන උපාදාන සහිතයි කියලා. ඒ බඳු කෙනා පිරිනිවෙන්නේ නැහැ. එතකොට අනබිනන්දති අනබිවදති අනජ්ජෝ සාය තිට්ඨති සත්තුතු වෙන්නේ නැත්තම් පෙනෙන රූපේ සත්තුතු බව ප්‍රකාශ කරන්නේ නැත්තම් ඊට වැසගෙනත් නොහිටියොත් රූපේ පැත්තට නැඹුරු වෙලා හෝ නොහිටියොත් අන්න එතකොට විඥානයේ රූපය ඇසුරු කරන්නේ නැහැ. නතන්නේ සිතං විඥානං. ඒකල්ලි විඥානයේ ඒ රූපේ ඇසුරු කරගෙන නැහැ. විඥානයේ රූපය ඇසුරු නොකළා නම් එතකොට නෝපාදාන උපාදාන නැහැ. එතකොට උපාදාන වශයෙන් නොගන්න කෙනා මේ ජීවිතයෙන් පිරුම් පානවා. හරි දැන් ඕකෙදී අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති රූපේ සතුට වෙලා සතුට බව ප්‍රකාශ කළා ඊට බැසගෙන ඉන්නකොට විඥානයේ ඒ අරමුණ ඇසුරු කළා වෙනවා ඒකම උපාදාන සහිතයි උපාදාන සහිත කෙනා පිරිනිවෙන්නේ නැහැ කියලා මම පෙන්වන්න ඕනේ ඒක අපේ ජීවිතේ වෙලානේ තියෙන්නේ එතකොට දැන් අපි බලමු මේ ආයතන ටික විඥානයේ ඇසුරු නොකරන්න නම් එතකොට උපාදාන වශයෙන් නොගන්න නම්
දැන් උපාදානය කියලා දෙකක් දකින්න එපා. උපාදානයේ විඥානයේ අරමුණ ඇසුරු කරගෙන පවතිනවායි කියලා දෙකක් දකින්න එපා. එකම අදහසට වචන දෙකක්. ඇයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සතුටු වෙනවා නම් සතුටු බව ප්‍රකාශ කරනවා නම් ඊට ගැටගෙන සිටිනවා නම් ওই ටික කරනකොට තන්නිසිත විඥානං ඒ විඥානයේ ඒ අරමුණ ඇසුරු කරනවා ඒකම උපාදානයි. උපාදානය කියලා කියනවා. ඒ අරමුණ ඇසුරු කරන බවමයි උපාදානය. එතකොට අපි කොහොමද මේ ආයතන ටික උපාදාන වශයෙන් නොගෙන ඉන්නේ කියලා පොඩ්ඩක් බලමු. උපාදාන වශයෙන් නොගෙන ඉන්නනම් මේ පෙනෙන රූපේ සතුටු වෙන විදිහට හිත හසුරුවන්නේත් නැතිනම් සතුටු වෙන විදිහට ಗುಣ කියන්නේත් නැතිනම් ඒ වගේම පෙනෙන රූපෙට නැඹුරු වෙලා දැසගෙන ඉන්නෙත් නැත්තම් එච්චරයි කරන්න ඕනේ. ඒකේ ප්‍රතිඵලය තමයි ඉබේමයි විඥානයේ අරමුණ ඇසුරු නොකළ වෙනවා. ඒ ඇසුරු නොකළ බවටම උපාදාන වශයෙන් නොගත් වෙනවා. ඒ උපාදාන වශයෙන් නොගත් කමතම නොගත් කෙනාම පිළිගන්නවා. අපි පොඩ්ඩක් බලමු පෙනෙන අරමුණක් පෙනෙන රූපේ ඇහෙන ශබ්දේ විඥානීය නිශ්චිත වෙන්න නොදී ඒ අරමුණ තමන්ගේ සිතේ ඒ අරමුණු එක්ක නිශ්චිත වෙන්න නොදෙන්නේ කොහොමද කියලා. මෙතන තියෙන වටිනා දේ තමයි රූප නොබලා ඉන්නෙත් නැහැ. ඇහැ පරිහරණය නොකරනවත් නෙවෙයි. ඇහැ පරිහරණය කරනවා. රූපේ පරිහරණය නොකරනව නෙවෙයි. රූපේ පරිහරණය කරනවා. නමුත් රූපයෙන් මිදිලා. රූපේ ඇසුරු වෙන්න දෙන්නේ නෝනේ. රූපය සිතට නිස්සය වෙන්න දෙන්නේ නැහැ නෝනේ. එහෙම නැත්තුව රූප නොබල ඉඳීම විමුක්තිය නෙමෙයි. කොහොමද ඒක කරන්නේ අපි? එතනදී හැම වෙලාවෙම අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට නුවණ තියෙන්න ඕනේ. මොනෝකට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝචේ වසතං ජීවි අපස්සං උද්‍යව්‍යං ඒකාහං ජීවිතං සිජු පසතු උද්‍යව්‍යං. යම් කෙනෙක් මේ ස්කන්ධයන්ගේ උදේවැය දෙක නොදෙන අවුරුදු 100ක් ජීවත් වුණත් හිස් ජීවිතයක් ස්කන්ධයන්ගේ උදේවැය දැනගෙන එක දවසක් ජීවත් වුණත් වටිනවා කියලා. ඒ ස්කන්ධයන්ගේ උදේවැය බලන්න ගියොත් ආහාර ප්‍රත්‍යයෙන් රූපේ භනවනවා කොහොමද? කන බොන ආහාරය නිසා කියලා. කබලින්ක ආහාරය. වේදනා සංඥා චේතනා කියන ධර්මතා ටික පනවනවා, ස්කන්ධ ටික පනවනවා ස්පර්ශ ආහාරය. විඥානයේ පනවනවා නාම රූප ආහාරය. නේද? හරි. දැන් එහෙන් දතේතු රූප තියෙන ස්තෝ කාන්තු මනාපෝ ප්‍රිය වූ කාමයේ ඇති කරන්න හිතේසි වූ රූපති. ඔය රූප ඇස් ඉදිරි පිටට එනකොට දැන් අපි අහලා තියෙනවා ඉගෙනගෙන තියෙනවා මේ රූපයට සත්තුතුනොත් සත්තුතු බව ඇති වෙන විදිහට ඒ අරඹය කතා කරනවා නම් හෝ හිත ඊට නැඹුරු කරගෙන පවතිනවා නම් හෝ
එකල්හි අපේ සිත විඥානයේ ඒ අරමුණ ඇසුරු කරනවා. ඒ ඇසුරු කිරීම උපාදාන සහිතයි. ඉබඳු කෙනා පිරිනිවෙන්නේ නැහැ අද මම වගේ. නැත්තම් අද අපේ ජීවිතය වගේ කියලා දෙලෙ හැකි. එතකොට ඊට පස්සේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණේ ඔයගලන්ට පණිවිඩයක් ලැබෙනවා. ඔය විදිහට නැතුව රූපේ මෙන්න මේ විදිහට පරිහරණය කරන්න. කොහොමද? ඇස් ඉදිරි පිටට ඉස්තු කාන්තෝ මනාපෝ කාමයේ ඇති කරන්න හිතේ ජීව රූපයක් එනකොට මේ ඇස් ඉදිරි පිටට ආපු රූපේ ඇති හැටිය පෙන්වනවා නම් කොහොමද පෙන්වන්නේ? ඒකම ඒ රූපේ ආරම්භය දැනගැනිල්ලක් Tamanට ඇති වෙන්නේ කොහොමද කියලා පෙන්වනවා නම් හැම වෙලාවෙම ඇස් ඉදිරි පිටට ආපු රූපය නිසා Taman පැත්තට දැනුමක් දැනගැනිල්ලක් ඇති වෙච්ච හැටි බලන්න. දැනුමෙන් දැනගැනිල්ලෙන් රූපෙ පැත්තට යන්න එපා. විඥානයේ රූපේ නිශ්චිත වෙන්නේ හැම වෙලාවෙම පෙනෙන දෙයට නෙමෙයි. පෙනෙන දේ දැනගන්න ආකාරය මතයි. අපි කියමු කන බොන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයෙන් යුක්ත තව පැත්තකින් ගත්තොත් කුණප කොටස් 32කින් යුක්ත රූප මාත්‍රයක් තමයි ඇස් ඉදිරි පිටට ආවේ. ඒ රූපය අනාත්මයි. සත්‍යයක් නෙමෙයි, පුද්ගලයෙක් නෙමෙයි, කෙනෙක් නෙමෙයි. කන බොන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතින වර්ණ තටහන. ඒකේ කෙස්, ලොම්, නිය, දත්, හම්, මස්, නහර, ඇට, ඇටමිදුළු කියලා තද ගතියෙන් යුක්ත කොටස් ටිකක් තියෙනවා 20ක් තියෙනවා. මේ කොටස් 20ම අයිති පඨවි ධාතුවට. හොඳට සිහිකරනද පොළවේ තියෙන මැටි කැටයක්, පස් කැටයක් සත්‍යයක් කියලා හිතෙනවද? පුද්ගලයෙක් කියලා හිතෙනවද? එතකොට යම්සේ පස් කැටයක්, ගල් කැටයක්, මැටි ටිකක් යම්සේද කෙස්ලොම් නියද සම්මස්නහර ඇට කියන මේ කොටස් තිබ්බන්තුම අවිඥානික වස්තු ටිකක්. සත්ව පුද්ගල නොවන හැඟීම් කිසිවක් දැනෙන්නේ නැති හැඟීම් නැති කොටස් ටිකක් මේ කොටස් 20ම. ඊට පස්සේ ඒ කය ඇසුරු කරගෙන පවතින පිත්ත, සෙම, සැරව, ලේ, දහඩිය, මේද, කඳුළු, උරුන්තෙල් කියලා ගලන වැగిරෙන කොටස් 12ක් තියෙනවා. ලින්දක, වැවක, පොකුණක තියෙන ජලය ටිකක් හොඳට සිහි කරලා බලන්න. වතුර ටිකක් ගත්තාම හිංසන කළ හැකි, හිංසාවක් ලැබිය හැකි සත්‍ය පුද්ගලෙක්ද? ආත්මයක් හෝ ආත්මීය ස්වභාවයකට හිත දෙයක්ද? ඒ ලින්දක, වැවක, පොකුණක තියෙන වතුර ටික යම් බඳුද යම් සේද එසේමයි. දශමයක්වත් ශේෂයක්වත් ඒ ගතිය ඉක්මවලා නැහැ. පිටෙන් සරව ලේ දහඩිය කියන මේ කොටස් 12. ඔබඳු කොටස් 12 ඒ වගේම ඒ අවකාශ ධාතු අවුරාගෙන ඉන්න රූප මිතියේ දවන, තරවන, දිරවන, පැසවන ස්වභාව හතරකුත් තියෙයි.
යම්සේ ගින්දර ටික පහන් දැල්ලා ගිනි ගොඩකින් පැන නගින ගිනි දැල්ලක් පුද්ගලික සත්‍යයක් නෙවෙයි. ඒ වගේ මේ ශරීරය ඇතුලේ තේජෝ ස්වභාව හතරක් තියෙනවා. ඒ වගේම මේ රූප මිටි ඇතුලේ වායෝ කොටස් 6ක් තියෙනවා. බාහිර ගස්වැල් පෙරළමින් හමන ඔය මූදක් අයිනට කන්දක් උඩට ගියාම ඇඟේ හැපෙන හුළඟ ගන්න. හුළඟ සත්‍යයක් පුද්ගලයෙක් කෙනෙක් කියලා හිතනවද අපිට? නෑ. මේ අවකාශ ධාතු අහුරාගෙන රාශි වෙලා තියෙන මේ රූප මිටි භෞතික පැවැත්ම පඨවි ආපෝ තේජෝ වායෝ. ඔය ටික සත්‍යයක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මයක් හෝ ආත්මනීය දෙයක්වත් ඔය තුල නැහැ. ඔන්න එබඳු වූ තැනක තියෙන රූප සටහනක් තමයි අපිට හම්බ වෙන්නේ. මේ පෙනෙන වර්ණ සටහනෙන් අපිට පණිවිඩයක් දෙනවා. මොකද්ද? අවකාශ ධාතුව අවුරාගෙන සතර මහා ධාතුව මේ විදිහටයි දැන් රාශි වෙලා තියෙන්නේ කියන පණිවිඩය මේ වර්ණ සටහනෙන් දෙන්නේ. මේ වර්ණ සටහන හම්බ වෙන්නේ මහ භූත ටික නැතුව මහ භූත ටික දැන් අවකාශ ධාතුව තුල රාශි වෙලා තියෙන්නේ මේ හැඩයටයි කියන පණිවිඩය විතරයි දෙන්නේ මේ වර්ණ සටහනේ. ඔන්න ඔබඳු වර්ණ සටහනක් තමයි ඔය ඇස් ඉදිරියට ආපු අත්‍යදික්කවේ රූපා ඉත්තා කන්තා මනාපා කියලා කියපු රූපේ. ඒ රූපය පෙනෙන රූපය පතිත වෙලා තියෙන භෞතික ස්වභාවය තමයි මම මතක් කළේ. ඒ බඳු සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතින වර්ණ සටහනක් ඇස් ඉදිරියට ආවහම වර්ණ සටහනෙන් දෙන පණිවිඩය මොකද්ද? සතර මහා ධාතු අවකාශ ධාතු අවරාගම් රාශි වෙලා තියෙන්නේ මේ හැඩයටයි කියන පණිවිඩය කියනවා. ඒ රූපය ඇස් ඉදිරියට ආවහම අපි කෙනා මෙන්න මේ ටික කරනවා. තමන්ගේ හිත පැත්තෙන් ඒ රූපේ ඇත්ත ඇති හැටි නොදන්නකම මුල් කරගෙන දැන් අවිද්‍යාව අනුග්‍රහය දක්වලා තියෙනවා අපිට. රූපේ ඇත්ත ඇති හැටි පවතින ස්වභාවය දන්නේ කවුරුත් කියලා දුන්නෙත් නෑ මේට පෙර. අහගන්න කෙනෙකුත් නෑ. ඒ හින්දා ඇස් ඉදිරියට ආපු රූපේ අපි විඳිනවා. ඒ ආපු රූපේ හැඩේ හඳුනනවා. හඳුනලා ඒ රූපයට අපි සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් හැටියට හිතනවා. හොඳට බලන්න මේ හිතන එකට දැන් අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා තියෙන්නේ අපිට. ඒ කියන්නේ රූපේ ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. නොදන්නා කම නිසා ඇස් ඉදිරියට ආපු රූපේ හිතෙන් විඳිනවා. හිතෙන්ම හැඩසටහන Tamanටයි හැඩසටහන පෙනෙන්නේ. පෙනෙන හැඩයට පෙනෙන රූපෙට සත්‍යයක් හැටියට පුද්ගලයෙක් හැටියට ආත්මයක් හැටියට හිතනවා. හිතුවහම දැන් හිතන්නේම රූපේ කෙනෙක් කියලානේ රූපේ පුද්ගලයෙක් කියලානේ. දැනගන්නකොට හිතපු විදිහටම රූපේ කෙනෙක් කියලා දැනගන්නවා. ඔන්න දැන් ඒ රූපයට තමන්ගෙන කොටසක් එකතු කළා. ඇස් ඉදිරියට ආපු පැත්තේ රූප සතහන විතරමයි තිබුණේ. ඒ රූපයට පළවෙනි අධ්‍යයර මොකද්ද? ඇස් ඉදිරියට ආපු රූපේ තමන්ම විඳලා තමන්ම ඒකේ හැඩේ හඳුනලා තමන්ම හඳුනන හැඩයට සත්‍යයේ පුද්ගලයෙක් ආත්මයක් හැටියට හිතනවා. නැත්නම් දරුවා කියලා කෙනෙක් කියලා අම්මා කියලා මිනිසෙක් කියලා හිතනවා. ඒක දෙවෙනි කොටස. ඊට පස්සේ ඇස් ඉදිරියට ආපු රූපේ තමන් හිතපු ටිකයි දෙකම එකතු කළා තමන් දැනගන්නවා. දැන් හැබැයි දැනගන්නකොට අර හිතන එකට අවිද්‍යාව ප්‍රත්‍යල ඒ කියන්නේ රූපේ ඇත්ත නොදන්නා කමින්ම හිතුවේ කෙනෙක් කියලා.
රූපේ කෙනෙක් කියලා හිතුවාම දැනගන්නේ රූපේ කෙනෙක් කියලාමයි. ඔන්න දැන් ඉබේමයි මේ තමන්ගේ විඥානයේ රූපේ නිශ්චිත වෙලා. ඒකමයි උපාදාන සහිතකම. දැන් හිත හැම වෙලාවෙම රූපේ අරමුණු කළා හැකි සිහි කළ හැකි. රූපය ඇසුරු කරගෙනමයි පවතින්නේ. තමන් සිහි කරන රූපේ බාහිර තියනවා වගේමයි තේරෙන්නේ තමන්ට. ගිහිල්ලා බලන්න පුළුවන් ඒ වගේම දැක්කා තියනවා වගේ තැනකින්මයි තමන්ට තේරෙන්නේ. නමුත් ඔයගලන්ට පුළුවන් වුණොත් යම් වෙලාවකදී මෙන්න මේ ටික පෙන්වන්නට. මොකක්ද? ඇස් ඉදිරි පිටට ආවේ සත්ත්ව පුද්ගල නොවන සතර මහා ධාතු ඇසුරු කළ තැනක වර්ණ සටහන් මාත්‍රයක් රූපයක්. ඒ රූපය කෙනෙක් ඒ රූපේ හැඳුන්වන්නෙත් අපි. විඳින්නෙත් අපි, හඳුනන්නෙත් අපි. නැත්නම් තමන්ගේ හිතෙන්මයි කෙනා තමන් කෙරෙහි දකින්ද ඇස් ඉදිරියට ආපු රූපේ විඳින්නෙත් තමන්, හඳුනන්නෙත් තමන්, කල්පනා කරන්නෙත් තමන්. එතකොට අනාත්ම රූපයට තමන් විඳලා, තමන් හඳුනලා, තමන් ආත්ම විදිහට කල්පනා කරනවා. රූපේ සත්‍යයක් පුද්ගලෙක් කියලා. තමන් කල්පනා කළ නිසා රූපේ සත්‍යයක් පුද්ගලෙක් කියලා තමන්ටම දැනගැනිල්ලකුත් ඇති වුණා. තමන්ටම දැනගැනීමක් ඇති වුණාම තමන් සත්‍යයක් පුද්ගලෙක් කියලා දැනගත්ත දෙයම හිතෙනුත් හිතත් ඉන්නවා. පුද්ගලෙක් ගැන දැන් ඕගොල්ලන්ට හිතන්නත් පුළුවන්. හිතලා පුද්ගලෙක් බලන්න යන්න ඕන කියලා සිහි කළා යන්නත් පුළුවන්. ආපහු ගියාම ආයෙත් ඇස් ඉදිරි පිටට පහළ වෙන්නේ සත්ව පුද්ගල නොවන අනාත්ම රූපයක්. චක්‍රයක් හොඳට බලන්න ඉස්සෙල්ලාම ඇස් ඉදිරි පිටට ආවේ සත්ව පුද්ගල නොවන අනාත්ම රූපයක්. අනාත්ම රූපේට ආත්ම විදියට හිතන්නෙත් ඕගොල්ලෝ. ආත්ම විදියට හිතුවහම ආත්ම විදියට කෙනෙක් කියලා දැනගන්නෙත් තමන්මයි. දැනගත්ත දේ කෙනෙක් කියලා දැනගත්ත කෙනාව සිහි කරන්නෙත් කෙනෙක්ව තමන්මයි. සිහි කළ කෙනෙක්ව බලන්න යන්නෙත් තමන්මයි. මේ ටික ඔක්කොම රූපය දැකීම මාත්‍රයක් විතර. ඊට පස්සේ මනස පිළිබඳව රූපයත් එක්ක සිටී ඇති තනියම කරන ක්‍රියාකාරකම් ටික මේ ඔක්කොම. රූපේට සත්‍යයක් පුද්ගලයෙක් කියලා හිතන්නේ තමන්. ඊට පස්සේ රූපේ සත්‍යයක් පුද්ගලයෙක් කියලා දැනගන්නෙත් තමන්. ඊට පස්සේ දැනගත්ත පුද්ගලයාව සත්‍යව සිහි කරන්නේ සිටේ තියෙන හැකියාව. සත්‍ය පුද්ගලයාව සිහි කරලා හොයන්න යන්නේ සිටේ තියෙන හැකියාවකින්. දැන් ඇස් ඉදිරි පිටට පෙනෙන අවස්ථාව පමණමයි අනාත්ම. නමුත් ඒ අනාත්ම ස්වභාවය කියලා දෙන්න පෙන්වන්න කෙනෙක් හිටියේ නැති නිසා ඕගොල්ලෝ ඒ රූපාරම්භය ආත්මව හිතලා, ආත්මව දැනගෙන, ආත්මව සිහි කළා, ආත්මව හොයන්න යනකොට ආපහු හම්බ වෙන වෙලාවේදී පවතින අනාත්මය පෙන්වන්න කෙනෙක් නැති වුණොත් ආපහු පෙනෙන දෙයට ආත්මව හිතලා මේ චක්‍රය පටන් ගන්නවා. එතකොට ඕගොල්ලන්ට මේ ලෝකේ බාහිර පුද්ගලයෝ ඉන්නවා, බාහිර සත්වයෝ ඉන්නවා වගේ තැනකින්මයි තේරෙන්නේ. ඊට පස්සේ වටිනා වස්තු නිර්මාණය වෙලා තින්නේ කොහොමද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවේ නානත්වය මත වර්ණ රූපයන්ගේ, ශබ්ද රූපයන්ගේ, ගන්ධ රූපයන්ගේ නානත්වය ඇහැ කන දිව නාසය ශරීරයේ ඉදිරිපිටට හම්බ වෙනවා. අර ආත්ම කරගත්ත වගේ රූප ඒ සතර මහා ධාතු ඇසුරු කළ වර්ණ සතහනක් හම්බ වෙනකොට
ඒකේ ශුන්‍යතාවය අපනිහිත ස්වභාවය ප්‍රාර්ථනා වශයෙන් ගන්න කිසිවක් නැති ස්වභාවය කියලා දෙන්න කවුරුවත් නැහැ. ඒ හින්දා ඔයගොල්ලෝ මොකද කරන්නේ? ඒ වස්තුව දිහා ඇස් යොමු කරගෙන පෙනෙන දෙයට හිතනවා. පෙනෙන දේ ඇත්ත ඇති හැටි නොදන්නාකම කියන අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන මේ හිතන කමට. මේ රත්තරන් නේද? මේ රත්තරන් මෙච්චර වටිනවා. මේව ගත්තොත් මෙච්චර වැඩක් කළ හැකි කියලා ඕගොල්ලෝ කියන දෙයට වටිනාකමක් ඇති වෙන විදියට හිතුවාම විඥානයේ දැනගන්නේ අර පෙනෙන වස්තුව මෙච්චරක් වටිනවා කියලා. ඒ පෙනෙන දේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා පෙනෙන දෙයට අවිද්‍යාව ප්‍රත්‍ය වීමෙන් ඒ කියන්නේ පෙනෙන දේ ඇත්ත ඇති හැටි දන්නේ පෙනෙන දෙයට හිතනකොට මේ හිතන එක අවිද්‍යාවේ ඇසුර ලබලා තියෙනවා. ඒ කියන්නේ රූපේ විරසින්ද නොදන්නා කමින්මයි දැන් හිතන්නේ. එයා දන්නේ මම හිතන එකම මට කර්ම වෙනව නේද කියලා. Taman හිතන දේම Tamanට සාපයක් වෙනව නේද කියලා අපි දන්නේ. මෙච්චර වටිනාකමට හිතුවොත් මෙච්චර වටිනා මේ වස්තුව මෙච්චර වටිනා විදිහටයි මගේ හිත දැනගන්නේ. එච්චර බරකටයි බර විදිහට යම් විදිහකටද වටිනාකම වැඩි වෙන්නේ ඒ විදිහටයි දැනගැනිල්ල ඒ විදිහටයි ඒකේ බැඳීම. සංයෝජනය කියලා කියන්නේ තමන් හදාගන්න එක. ඉඩමක් වුණත් ගත්තාම ඒ ඉඩමේ වටිනාකම වැඩි ධර්මයට ලියුවාම තක්සේරු වැඩිකමට ලියුවාම වටිනාකම වැඩිනේ නේද? ඒ වගේ රුපියල් ලක්ෂයකට විතර ඉඩම වික්කොත් ඔන්න එක වටිනවා. තක්සේරු කළොත් ඊටත් වඩා ඉඩම වටිනවා වෙනවා ලක්ෂ 5කට විතර තක්සේරු කළොත්. ඒ වගේ පෙනෙන රූපේ ඔබ තක්සේරු කරන්නේ යම් පමණකටද එපමණකටම වටිනවා වෙනවා. එතකොට යම් වෙලාවකදී පෙනෙන රූපයට වගේම සද්දේ ගන්ධේ රසයේ පුට්ටබ්බේ මේ කුමන ආයතනයකටත් එකම පරියාය ආත්ම විදි අනාත්මයි රූපය සද්දේ ගන්ධය ආත්ම විදිහට හිතලා ආත්ම විදිහට හිතුවොත් ආත්ම විදිහටයි දැනගන්නේ. ආත්ම විදිහට දැනගත්තොත් සිහි කරන්න පුළුවන් වෙන්නේ ආත්මීය දෙයක්. සිහි කරන්න පුළුවන් ආත්මීය දෙයක් නම් හොයාගෙන යන්න වෙන්නේ කෙනෙක්වයි. කෙනෙක්ව තමයි හොයාගෙන යන්නේ. හැබැයි හම්බ වෙන්නේ ආපහු අනාත්ම ධර්මතාවයක්. අනාත්ම ධර්මතාවයක් හම්බ වෙන්නේ කියලා එක පෙන්වන්න කියලා දෙන්න කෙනෙක් නැති වුණොත් ඕගොල්ලන්ට දැනෙන්නේ එතකොටත් දැක්කේ කෙනා වගේම ආපහු අර්ථයෙන් ආයත් අනිචක්‍රය ආයත් පටන් ගන්න ඕනේ. පෙනෙන දෙයට ආත්ම විදියට හිතුවා කියන එක වෙනකොට හිතුණා කියන එකක් එන්නේ. මුලදී අවිද්‍යාව පෙන්වුවාම දෙවන චක්‍රයේදී පෙන්වන්නේ ආශ්‍රව කියලා. ඒ කලින් හදලා තිබුණාම ඉබේමයි සිහි වෙන්නේ. එතකොට සම්මා දිට්ඨි කියලා කියන්නේ වෙන මුකුත්ම නෙමෙයි. ඕගොල්ලන්ට මේ ස්පර්ශ ආයතන 6 පැත්තේ තව පැත්තකින් ගත්තොත් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ බාහිර ආයතන ටික පැත්තේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන එක හැදුනේ කොහොමද කියන එක දකින්න. අන්න ඒ ටික හැදුන හැටි දැක්කොත් ඉබේමයි ඕගොල්ලන්ගේ විඥාණය මේ ආයතන ටික නිස්සිත කරගෙන පවතින්නේ. හැම වෙලාවෙම බාහිර වස්තුවක් නිසා ඒකයි ඇහෙන රූප දකිනවා. නමුත් විඥානයේ රූපේ නිස්සිත වෙන්නයි නොදෙන්න ඕනේ. පෙනීම දෝෂේ නැහැ, පේනවා. පෙනෙනකොට මේ පෙනෙන වස්තුවට යම් ආකාරයකටද මම හිතන්නේ ඊ ආකාරයට මට දැනගැනින්න වෙනව නේද කියලා දකින්න.
ඕනම් කළත් බලන්න ඕගොල්ලෝ. කෙටි ක්‍රමයක් තියෙනවා. පෙනෙන දෙයට යම් යම් ආකාරයකට මම හිතුවොත් ඒ ආකාරයට දැනගන්නව නේද කියලා දකින්න. එතකොට දැනගත්ත දේ රූපේ කියලා ඒ පැත්තට යන්නේ මේ ඉදිරියෙන් තියෙන රූපය ඇස් ඉදිරියට තියාගෙන වෙනදට මම කලේ රූපයට නඹුරු වෙලා පොත කියලා හිතපු එක. එතකොට කෙලින්ම මගේ විඥානයේ මේ අරමුණ රූපාරමණය අසුර කරගෙනමයි තියෙන්නේ. දැන් පේනවා. පේන දෙයට දන්නවා මෙහෙම. මේ පෙනෙන දෙයට යම් යම් ආකාරයකට හිතයි නම් හිතන ආකාරය මම දැනගන්නව නේද කියලා දන්නවා. එතකොට විඥානේ ඒ රූපයට හිතන දේ දැනගන්නවා කියන පැත්තෙන් තමන් පැත්තට නැඹුරු වෙලා මිසක හිත රූපයට නැඹුරු වෙලා නැහැ. තේරුණාද? පොත කියලා හිතුවොත් පොත කියලා දැනගත හැකි. පේන දෙයට පොත කියලා හිතුවොත් පොත කියලා දැනගත හැකි. එතකොට හොඳට දන්නවා මේ රූපෙට මෙහෙම හිතපු නිසා මෙහෙම දැනගැනිලා ආවා කියලා දකිනකොට පොත කියලා මේ අදහසින් රූපෙ පැත්තට නැඹුරු වෙලා නැහැ. ඊගාවට මේකට බුක් කියලා හිතුවොත් බුක් කියලා දැනගත්ත හැකි. දෙබුක් එහෙම කියන්න බෑනේ. එතකොට ඕන විදිහකට මේ පොත වටිනව නේද කියලා හිතුවොත් වටිනවා කියලා දැනගන්න පුළුවන්. අනේ මේක මේ සද්ධර්මයේ ලියලා තියෙන දෙයක් නේද කියලා හිතුවොත් සද්ධර්මයේ ලියලා තියෙන දෙයක් දැනගන්න පුළුවන්. මේක මිත්‍යා දෘෂ්ටි බමුණු මත නේද කියලා කෙනෙක් හිතුවොත් මිත්‍යා දෘෂ්ටිය බමුණු මත මේක තියෙන කියලා දැනගත්ත හැකි. හිතන ආකාරයට දැනගත හැකි කියලා දන්නවා. එතකොට ඉබේම එයා මේ රූපයයි මේ නාමයි නාම රූප දෙක නිසා විඥානය ඇති වුණා කියලා තමන් පැත්තට අරගෙන තියනවා දැනුම මිසක දැනුමෙන් බාහිරට ගිහිල්ලා නැහැ. ඔගොල්ලෝ කළත් බලන්න මොනතරම් මේක ඇත්තද කියලා. අපි පෙනෙන දෙයට අපි හිතලා දැනගන්නකොට හිතන එකට අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් මොකද්ද කොහොමද අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්නේ? ඇස් ඉදිරි පිටට පහළ වෙන දෙයට දන්නේ නැත්නම් පහළ වෙන දෙයට හිතුවාම හිතපු දෙයි අපි දැනගන්න කියලා ඒ සිද්ධිය දන්නේ නැත්නම් මේ හිතන දෙයට අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් කරන්නේ හිතන්නේ පෙනෙන දෙයටයි. පෙනෙන රූපය විඳිනවා පෙනෙන රූපය හඳුනනොත් පෙනෙන රූපය පුතයි කියලා හිතුවොත් හිතන විදිහට දැනගන්නේ. එතකොට දැනගන්න තියෙන්නේ මොකද්ද? පෙනෙන රූපේ පුතයි කියලාමයි දැනගන්න තියෙන්නේ. එතකොට ඉබේමයි විඥානේ රූපෙ වෙතට ගිහිල්ලා තියෙන්නේ. රූපේ හිත දැන් මෙහෙම කෙලින්ම බලනකොට මම රූපය පෙනෙන්නේ පුතයි කියලා කෙලින්ම බලනකොට අජ්ජෝසාය තිට්ඨති. දැසගෙන පවතින රූපෙ පැත්තට දැසගෙන පවතුනොත් මොකද වෙන්නේ? තන් නිශ්චිත විඥාන. දැන් මේ සිත මේ රූපාරම්මනේ අසුරු කළා. ඒකම සෝපාදාන උපාදාන සහිතයි. ඒ බඳු කෙනා පිරිනිවෙන්නේ නැහැ. පිරිනිවෙන්න කෙටි ක්‍රමයක් මොකක්ද? අලුත් කෙටි ක්‍රමනේ හොයන්නේ. හොඳම කෙටි ක්‍රමයක් මේක. ඇත්තටම කෙනෙකුට කරන්න පුළුවන් නම් මොකද්ද? තමන්ට පරිශ්‍රණය කරන්න පුළුවන්. ඕනම කෙනෙකුට සත්‍ය කියන්නේ භාෂාවකින් පදයකින් වෙනස් කරන්න පුළුවන් වෙනස් වෙන වචනයකට සීමා වෙච්ච ඇත්තක් නෙමෙයි. වචන ඇතත් නැතත් ඇත්ත ඇත්තමයි. රූපේ කනබොන ආහාරයෙන් හැදෙන්නේ කියලා කිව්වොත් ඒක ආගම් පක්ෂ පන්ති කුල ભેදයෙන් තොරව කාටත් ඇත්තක්. කිසිම ආගමක ජාතිය කෙනෙකුට නැහැ කියන්න බෑ. සත්‍යය බඳුයි. යම් කිසි කෙනෙක් වචනයකින් ඇත්ත පෙන්වන්න ගියොත් වචනක ඇත්ත පෙන්වන්න ගියොත් ඒ ඇත්ත ඒ වචනය අයිති ඒ වචනය පරිහරණය කරන කණ්ඩායමට විතරයි ඒක ඇත්ත වෙන්නේ.
සත්‍ය කියන එක වචනේ උදව් කරගෙන දැක්වියුත්තක් මිසක වචනකින් පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ වගේ ඒකෙන් කෙනෙකුට තමන්ටම පුළුවන් නම් ඕනම කෙනෙකුට පෙන්වන්න පුළුවන් මොකද්ද? පෙනෙන දේ අරඹය යම් යම් ආකාරයකට හිතයිද හිතන ආකාරයට දැනගන්නවා නම් දැනගන්නව නේද කියලා දැනගන්න. එපමණකින්ම තමන් රූපයෙන් මිදෙලා. සද්දයක් ඇති වුණොත් මේ සද්දය අරඹය යම් යම් විදිහට හිතයිද හිතන විදිහට තමන් දැනගන්නවා කියලා දැක්කොත් සද්දේ දැනගන්නවා කියන කමෙන් මිදෙනවා. මේ වගේ ස්පර්ශ ආයතන හයෙන්ම එන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ අරමුණු හය ආරම්භය තමන් දන්නව කොහොමද? ඒ අරමුණු ආරම්භය හිත මෙහෙවීමකින් තොරව ඒ අරමුණු ආරම්භය තමන්ගේ හිත හැසිරවීමකින් තොරව හිතට දැනගන්න බෑ. එතකොට මුලින්ම අපි කරන්නේ කර්ම නොවන මට්ටමේ සිතකින් අර රූපේ හැසිරෙන එක. ඊට පස්සේ ඒ රූපයයි ඒ ආරම්භය හිත හසුරුපු ආකාරයයි දෙකම එකතු කරලා අපි දැනගන්න. ඒ දැනගන්න ආකාරයේ ඒ විදිහටම පෙන්වන්න පුළුවන් නම් සම්මා දිට්ඨිය කියන්නේ ඌදී ඌ විදිහටම පෙන්වනවා. පෙන්වන්න පුළුවන් නම් ඉබේමයි හිත නැත්නම් විඥානයේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන බාහිර ආයතන ටික ඇසුරු නොකරනවා වෙන්නේ. කරුණු දෙකක් තියෙනවා පෙන්වන්න. මොකක්ද? ඇස් ඉදිරි පිටට එන රූපේ, ශබ්දේ, ගන්ධේ ඇත්තත් පෙන්වන්න පුළුවන්. එබඳු රූපයක්, එබඳු ශබ්දයක් ආරම්භය හිත යම් ආකාරයකට හසුරුවයිද ඒ ආකාරයට දැනගන්නවා කියලා පෙන්වන්නත් පුළුවන්. පෙන්වන්න ඕනේ. එතකොට යථා යථානං සංජානාති තථා තථානං විතක්කේති. යම් ආකාරයට හඳුනයිද ඒ ආකාරයට විතර්කණය කරනවා. යම් ආකාරයකට හිතයිද ඒ ආකාරයට දැනගන්නවා. අන්න එතකොට සංකාරපච්චය විඥාන හිතන දේ දැනගන්නවා. කිසිම වෙලාවක මේ රූපේ නිසා දැනගැනිල්ලක් හැදෙන්නේ නැහැ. ඔගොල්ලෝ දන්නේ ඇති අභිධර්මය කියන්නේ ඒවා ඉගෙන ගන්න එකත් වටිනවා කියන්නේ කිසි කලක කිසිම දවසක හිතට රූපයක් ගැටෙන්නේ නැහැ. හිතේ රූපයක් යෙදෙන්නේ නැහැ. හිතට ඍජුව රූප හම්බ වෙන්නේ නැහැ. රූප, ශබ්ද, ගන්ධ කියලා කුමන ආකාරයක රූපයක්වත් රූප ගැටෙනකොට ඒ අසුරු කරගෙන පවතින සිතේ ඇති වෙන ගති ටිකක් තමයි ඊගාව සිතෙන් දැනගන්නේ. ඒ නිසා ඒක එච්චර ගැඹුරට යන්න ඕනේ. දැන් ඕගලන්ට තේරෙන්න ඕන එකක්, යම් කිසි කෙනෙක් හිතන දෙයට රූපේ ඇත්ත නොදැකීම ප්‍රත්‍ය කරගෙන රූපේටයි මේ හිතන්නේ කියන අදහසින් සිතීම් කිරීම කළොත් ඊට පස්සේ දැනගන්නේ ඒ හිතපු කියපු කරපු දේ රූපෙට අයිති විදිහටයි. ඇස් ඉදිරියට පහළ වෙන රූපයට යමක් හිතනකොට රූපයේ පිරිසිඳ නොදන්නාකම ප්‍රත්‍ය වෙලා තිබුණොත් ඒ හිතන කමට හේතු වෙලා තිබුණොත් හිතට කමට
ඕගොල්ලෝ හිතන්නේ ඒ රූපේ කෙනෙක් පුද්ගලයෙක් සත්වයෙක් මිනිසෙක් හැටියට නම් ඒ නිර්මාණය වෙන විඥානීය අධ්‍යක්ෂින් වෙන්නේ රූපේ කෙනෙක් පුද්ගලෙක් සත්වයෙක් කියන එකයි. මොකද රූපේ කෙනෙක් කියලා හිතුවේ ඒ හින්දා රූපේ කෙනෙක් කියලායි දැනගන්නේ. රූපේ කෙනෙක් නොවන විදිහට හිතුවොත් රූපේ කෙනෙක් නොවන විදිහටයි දැනගන්නේ. එතකොට අරක ආත්මයි මේක අනාත්මයි. අනාත්ම වුණොත් තාම විඥානයේ ආරම්භය නිස්සිත කරගෙන තියෙනවා. එතකොට ඒ අනාත්ම හිතනවා කියන තැනකිනුත් රූපෙටනේ හිතන්නේ. නමුත් ඒකෙන් රළු මට්ටමේ කෙලෙස් අඩු වෙනවා. යම් වෙලාවක රූපේ විඥානයේ අසුරු වෙන්නම නොදුන්නොත් එතකොට ස්කන්ධින්ගේ උදේවැය තමයි පෙන්වන්නේ. නාම රූප පත්‍ය විඥානං කියලා පෙන්වන්න පුළුවන් නම් මේ නාමයි මේ රූපයයි දෙකින්ද දැනගත්තා කියලා දැනගෙනILLක් යම් වෙලාවක ඇති වෙනවනම් නාම රූප පත්‍ය විඥානං කියලා පෙන්වන්න පුළුවන් නම් දැනගන්න එකට කෙලින්ම ඍජුව රූපය හම්බ වෙන එක අතාරවනවා. විඥාණයට රූපය, විඥාණයට සද්දේ, විඥාණයට ගන්ධේ, විඥාණයට රසය, විඥාණයට ස්පර්ශය ඇසුරු වෙන්න තියෙන අවස්ථාව අතහැරවනවා මේ ස්කන්ධයන්ගේ උදේවැය බැලීමෙන්. විඥානයේ උදේවැය බැලුවොත් නාම රූපච්ඡ විඥාන කියලා නාම රූප දෙක නිරුද්ධ වෙනකොට මේ විඥාන නිරුද්ධ වෙනවා. මේ නාම රූප දෙක අතහැරෙනකොට දැනගැනිලා අතහැරෙනව නේද කියලා බලන්න පුළුවන් නම් දැනගැනිල්ලේ අධ්‍යක්ෂයම නාම රූප දෙකට අයිති වෙන්නේ නැහැ. එතකොට කෙටියෙන් ගත්තොත් යම් දවසක කවුරුම් හරි කෙනෙක් පිරිනුවම් පානනම් පිරිනුවම් පාන්නේ පැත්තකට වෙලා ඉන්නකොට බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ඒ අරමුණු හිතින් උපාදාන කර නොගත්ත මනසක් හැදෙනවා නම් ඒ මනස හැදෙන්නේ ආයතන පරිහරණය කරන වෙලාවේදී. ආයතන පරිහරණය කරන වෙලාවේදී හිතට ඒ ආයතනය ඇසුරු වෙන්නේ නැති විදිහට දර්ශනය පෙන්වුවොත් ඉවරයි. ඇහැට පෙනෙන වෙලාවේදී පෙනෙන රූපෙට ඕගොල්ලෝ හිතින් කිරින් කළා. ඒ හිතින් කිරින් කරපු කලේ රූපෙට විදිහට දැනගත්තොත් පැත්තකට වෙලා ඉන්නකොට ඕගොල්ලන්ට තේරෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මේ ආයතන ටික කොහොම ඇති බවට මනෝවිඥානේ. මනසින් මෙහෙම ඉන්නකොට මේ ගෙවල් තියෙනවා, මිනිස්සු ඉන්නවා, සත්ත්වෝ ඉන්නවා, පුද්ගලයෝ තියෙනවා කියලා මේ ඔක්කොම ඇති බවට තේරෙයි. ඒ ඇති බවට තේරෙන ගතිය තියෙන තැනට තමයි ওই විඥානය කියලා කියන්නේ. එහෙම ඒ තැන හැදුනේ කොහොමද? පෙනෙන වෙලාවේදී රූපාරම්මණය පැත්තට නැඹුරු වෙන විදිහට හිතලා රූපාරම්මණය පැත්තට නැඹුරු වෙන විදිහට දැනගත් එකේ දෝෂෙට. මෙතනදී ඇහැට පෙනෙන කනට ඇහෙන රූපේ ඇති ශුන්‍යතාවයේ අනාත්ම ස්වභාවය පෙන්වන්නත් පුළුවන්. ඒකම ඉබඳු රූපාරම්භය යම් ආකාරයකට හිතුවොත් ඒ ආකාරයකට දැනගත්ත නේද කියලා. එතකොට දැනගැනිල්ලට ආසන්නම කාරණාව මොකද්ද? රූපයේ ආරම්භය, සද්දයේ ආරම්භය හිතපු ආකාරයයි.
හිතුවේ රූපේ ඇත්ත ඇති හැටි නොදන්නා කමට. ඔන්න ඔය ටික පෙන්වන්න පුළුවන් නම් ඔය දෙපොලෙන් කුමන හෝ එකක් කරන්න පුළුවන් නම් මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. එක්ක ඇහැට පෙනෙන රූප පැත්ත ඇත්ත හිතනවා. ඇත්ත හිතන්න රූපය ආරම්භය දැනගන්න එකේ වටිනාකම අඩු වෙනවා. ඒක උපකාරයක්. ඒක මගක් මොකටද? නිවනට. ඒකේ රූපේ උපාදාන වශයෙන් නොගන්න රූපේට අපි හිතන විදිහටයි දැනගන්නේ කියන දර්ශනය දකින්න ඒක උපකාරයක්. රූපය අනාත්ම විදිහට හිතන්න බර අඩු වුනහම රූපේට නැඹුරු වෙච්ච ගතිය අඩු වුනහම රූපය ආරම්භය හිත හසුරුන ආකාරය ප්‍රකටයි අපිට. කෙනෙකුට ඒක අපහසු නම් හිත පැත්තෙම ගත්ත හැකි ස්කන්ධයන් උදේ පැත්තෙම උදේ වෑයම ඒක කෙනාට මං කිය පරිශ්‍රණය කරලා බලන්න පුළුවන්. රූපයට යම් ආකාරයකට හිතන්නේ ඒ ආකාර දැනගන්නවා. දැන් කෙනෙක් ආවොත් අර මනුස්සයා නම් නිකන් එන විදියට හොරෙක් වගේ නේද කියලා හිතනවා කියන්නේ. එතකොට ඒ ඉන්නේ හොරෙක් වගේ කියලාම තමයි දැනගන්නේ. නෑ මේ මනුස්සයා නම් කවුද බොහොම හොඳ මනුස්සයෙක් වගේ කියලා හිතුවොත් හොඳ මනුස්සයෙක් වගේ තමයි දැනගන්නේ. නෑ මේ මිනිස්සයා නිකන් කපටි කෙනෙක් වගේ නේද කියලා තමන් හිතුවා. ඒ රූපේ දැනගන්න කොහොමද කපටි කෙනෙක් වගේ. එතකොට බලන්න අපි දැනගන්නේ පෙනෙන රූපේද හිතන ආකාරයකටද? දැනගැනිල්ලට ළඟම කාරණාව වෙලා තියෙන්නේ මොකද්ද? හිතෙනකම. හිතෙනකම රූපේ ආරම්භය හිතනකමයි අපි දැනගන්නේ. අපි යම් වෙලාවක හිතන විදිහට දැනගත්තා කිව්වොත් කියන එක දකින්න පුළුවන් වුණොත් රූපේට අපි හිතලා නැති බව තේරෙනවා. රූපේ දැනගැනිල්ලට අයිති නැති බව ඒක එල්බගෙන විතරයි තියෙන්නේ. පිටතින් එල්ලලා තියෙන එකක් විතරයි කියලා පේනවා. එතකොට ඕගොල්ලෝ හැමෝටම ඊගාවට තේරෙනවා පෙනෙන රූපේ මෙච්චර වටිනව නේද කියලා හිතලා වටිනාකමෙන් අපි දැනගත්තාම දැන් මේ රූපේ වටිනවා වගේ තේරෙන්නේ කුමක් හින්දාද කියලා එතකොට තේරෙයි. කුමක් හින්දාද? අපි ඒක වටිනවා කියලා හිතපු නිසායි දැනගත්තේ. එතකොට ඊගාවට තේරෙයි එහෙනම් රූපය ආත්මයක් හැටියට පුද්ගලයෙක් හැටියට පේන්නේ අපිට කොහොමද කියලා. කොහොමද පේන්නේ? මේ රූපය ආත්මය පුද්ගලයෙක් සත්වයක් කියලා හිතන හින්දායි පේන්නේ අපිට. ඒකයි දැන් මම ඔය කියන ටීවී එකේ තියෙන රූපයක් ගන්න. ඒ රූපෙත් අපිට ආත්ම විදිහට පේන්නේ මොකක් හින්දාද? රූපේ වෙනවම තියෙන හැමදාම. ඒකට ආත්ම විදිහට හිත හසුරවනකොට මොකද වෙන්නේ? රූපේ කෙනෙක් කියලා හිත හසුරවන්නේ. ඊගාට විඥාණය දැනගන්නේ කොහොමද? රූපේ කෙනෙක් කියලාම. ඇයි හිත හැසිරුවේ රූපේ කෙනෙක් කියලානේ. එතකොට හිතෙන් දැනගන්න වෙන්නේ රූපේ කෙනෙක් කියලාමයි. ඊගාට පෙනෙන රූපේ මේ රූපේ මෙච්චර වටිනවා කියලානේ හිතුවේ. ඊට පස්සේ දැනගන්න තියෙන්නේ කොහොමද? මේ රූපේ මෙච්චර වටිනවා කියලා. එතකොට මේ රූපේ මෙච්චර වටිනවා කියලා දැනගත්තේ මෙච්චර වටිනවා කියලා හිතපු නිසා මිසක රූපේ මෙච්චර වටින හින්දා නෙමෙයි. මේ රූපේ ආත්මයි කියලා දැනගත්තේ. මේ රූපේ සත්‍යයක් කියලා දැනගත්තේ. රූපේ සත්‍යයක් කියලා හිතපු කම හින්දා මිසක රූපේ සත්‍යයක් නිසා නෙමෙයි. රූපේ අනාත්මයි. රූපේ අපනිහිටයි. සාස්ත්‍රන වශයෙන් ගන්න දෙයක් නැහැ. නමුත් අපි දන්නේ මේ රූප ශබ්ද ආදී අරමුණු ටිකක් එල්බගෙන මෙච්චර කාලයක්ම ඒව වටිනා නොවටිනා විදිහට අපිම හිතලා ඒව වටිනවා නොවටිනා විදිහට අපිම දැනගෙනයි කියලා අපි දන්නේ නැත්තම් අපිට තේරෙන්නේ වටිනා දේවල් නොවටිනා දේවල් හොඳ දේවල් නරක දේවල් බාහිර තිබුණා කියලා. මෙතන තියෙන ප්‍රශ්නේ මෙන්න මේකයි. හොඳට තේරුම් ගන්න. මේ රූපේට මම යමක් හිතනකොට හිතන දෙයට අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. අවිද්‍යාව කියන්නේ මේ පෙනෙන රූපේ ඇත්ත දකින්නෙත් නෑ මම. ඊගාවට
මේ හිතන ආකාරයට දැන ගැනීම වෙනව නේද කියන එක දන්නේ නැත්තම් මම හිතන්න බය නැහැ. එතකොට හිතන ආකාරයට දැනගත්තා කියලා දැනගත් මං හිතන්න බයයි. වැඩි වටිනාකමින් හිතුවොත් වැඩි වටිනාකමින් බර වෙනවා විඥානය. මටම මන් තුල වස්තු වැඩි වටිනාකමක් දෙනවා. එතකොට ඒකෙම මං එරෙනවා කියලා දන්නවා. අර පටපණුවා තමන්ගේම කෝෂය නිසා මැරෙනවා වගේ සංකාරය අත දක්වන්නේ. එයා හිතන්න බය. ඒකයි සංකාරය ගිනි අඟුරු වලක් වගේ දකින්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මනෝ සංචේතන ආහාරය. මොකද සැප කැමැති, දුක අකමැති, සැප බලාපොරොත්තු වෙන පුද්ගලයෙක්ව ගිනි අඟුරු වලක් ගාවට ඇදලා දාන්න ඒ මිනිස්යාගේ බලාපොරොත්තු යම්සේ පහව යනවාද ඒ වගේ මහාන මනෝ සංචේතන ආහාරයේ එසේ දත යුතුයි කියනවා. අපි යම් ආකාරයකටද හිතන්නේ හිතන ආකාරයකට අපිම පැටලෙනවා නේද කියලා කෙනෙක් දන්නවනම් මේ හිත අරමුණු එක හිත හසුරන ආකාරය ගැන බය හිතෙනවා. නමුත් අරමුණක ඇත්ත දන්නේ නැත්තම් ඒ අරබය මේ විදිහට හිත හසුරනකොට මේ වගේ අපි තුල මහා බරක් අපි තුලම ගොඩ ගහිනව නේද කියලා දන්නේ නැත්තම් මේ හිතන එකට අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් හිතන්න බය නැහැ. එතකොට පෙනෙන අරමුණක හිත වැඩි වටිනාකමින් හසුරවන්නේ අපි. පෙනෙන අරමුණ අනේ මගේ පුතා නේද දරුවා නේද මේ දරුවට මේ විදිහට කටයුතු කරන්න ඕනේ කියලා අපි හිතනවා හිතන්න දැන් රූපේ ගැන මේ විදිහට හිතන්නේ ඒ ආකාරයෙන්ම විඥානය දැනගන්නවා මේ රූපේ මගේ දරුවා ඒ දරුව වෙනුවෙන් මෙච්චර දෙයක් කළ යුතුයි කියලා දැනගන්නවා. දැන් ඇස් ඉදිරි පිටට එල්බගෙන පවතින රූපේ පම්බයක් වගේ නිකම්ම අනාත්ම රූපයක්. රූපේ ආරම්භය මේ මගේ දරුවා වෙනුවෙන් මෙච්චර යමක් කරන්න ඕනේ, රක්ෂණයක් දාන්න ඕනේ, බැංකු ගිණුමක් දාන්න ඕනේ කියලා අපි හිතනවා. හිතුවම ඒ විදිහට දැනගන්නවා. වැඩි වටිනාකමකින් දැනගන්න. ඒ කියන්නේ රූපේ දරුවට මෙච්චර වටිනවා කියන තැනකින් තමයි දැනගන්නේ. ඊට පස්සේ දැනගත්ත එක සිහි කරනකොට බාහිරින් දරුවා සිහි වෙනවා වගේ තමයි පේන්නේ. සිහි කරගත්ත කෙනා හොයන්න යනකොට බාහිර ඉන්න කෙනෙක් හොයන්න යනවා වගේ තමයි පේන්නේ. ආයෙත් ඇස් ඉදිරි පිට රූපේ ගැටල චක්කු විඥානේ ඉපදිනකොට ඉපදෙන්න හේතු වෙලා රූප සංඥාවක් පහළ වෙනකොට ස්පර්ශයෙන් අනාත්ම රූප සංඥාවක්මයි පහළ වෙන්නේ. අනාත්ම රූපයක්මයි ඇස් ඉදිරි පිටට ආවේ. ඒ අනාත්ම රූපේ ආරම්භය සංඥාවක්මයි පහළ වුනේ. නමුත් ආපහු ඒ රූපේ ආරම්භය ඇත්ත නොදකිනකොට අර ආත්ම විදිහට හිතපු ටිකම ආයෙ සිහි වෙනවා. නැත්නම් ආත්ම විදිහට හිතනවා. චේතනා මනසිකාර කියලා දෙකක් තියෙනවා. අලුතෙන් ආරම්භණයක් වෙනකොට හිතනවා. හුරු පුරුදු ආරම්භණයක් වෙනකොට සිහි කරලා ගන්නවා. ඕක තව පැත්තකින් අවිද්‍යාව ආශ්‍රව කියලා නම් කරනවා අපි. හැම වෙලාවෙම අරමුණකට හිතන්න ඕනේ නැහැ. කලින් සැකස්මක් තියෙනවා නම් ඒ නම්බරේටම ඇතුළත් කරලා දෙනවා. පොතේ අලුතෙන් සටහන් කරලා ඒ නම්බරේම දෙනවා. ඉතින් අලුතෙන් රෙජිස්ටර් කරන්න ඕනේ නැහැ. ඒ අලුතෙන් රෙජිස්ටර් කරන එකට තමයි චේතනා කියලා කියන්නේ. එතකොට දැන් මෙන්න මේ කාරණාව ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් නම් ඇහැට ඔබෙන් පැවතුණු රූප පැත්තේ, කනට ඔබෙන් පැවතුණු ශබ්ද පැත්තේ, ගන්ධ පැත්තේ, රස පැත්තේ, පොට්ටබ්බ පැත්තේ, ධර්මාරම්මන පැත්තේ තියෙන සැබෑම ඇත්ත තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ ස්වභාවය. ඒ වගේම ඒ පැත්තේ තියෙන සැබෑම ලක්ෂණ ටිකට තමයි අනිමිත්ත, ශුන්්‍යත, අපනිහිත කියලා කියන්නේ. සත්පුද්ගල භාවයෙන් තොරයි ඒ ධර්මතා ටික ශුන්‍යයි. ප්‍රාර්ථනා කටයුතු වටිනා කිසිවක් ඒ තුල නැහැ. රන් රෙදි මුතුමැණි ගෙවල් දොරවල් ඉඩකඩම්
දියමන්ති ඕව මොකුත් නැහැ ඒ පැත්තේ. ඒ වගේම කිසිදු නිමිත්තක් ගැනීමේ හැකියාවක් නැහැ. පෙනීම ඇහිීම විතරම හිටගන්න එක විතරමයි කරන්නේ. ඇස් ඉදිරි පිටින් රූපේ හිටගන්න එක, කන ඉදිරි පිටින් ශබ්දේ හිටගන්න එක, එල්බෙන එක විතරමයි කරන්නේ. ඊට පස්සේ එබඳු වූ ආයතන ටික ආරම්භය ආත්ම විදියට, ඒ රූපය ආත්ම විදියට, ඒ ශබ්දයේ කෙනෙක්ගේ විදියට, ගන්ධය කෙනෙක්ගේ විදියට, ස්පර්ශය කෙනෙක්ගේ විදියට, සිහිවීම කෙනෙක්ගේ විදියට හිතුවොත් දැනගන්නේ රූපය කෙනෙක්ගේ, ශබ්දය කෙනෙක්ගේ, ගන්ධය කෙනෙක්ගේ, රසය කෙනෙක්ගේ, ස්පර්ශය කෙනෙක්ගේ, සිහිවීම කෙනෙක් ගැනයි කියලායි දැනගන්නේ තමන්ගේ සිහියෙන්. කෙනෙක්ගේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බයන් දැනගත්තොත් දැකපු කෙනාව සිහි කරනවා කියලා දැකපු එක සිහි කළ හැකියි. අහපු ශබ්ද කෙනෙක්ගේ ශබ්දය ඇහුණා කියලා සිහි කළ හැකියි. කෙනෙක්ගේ ගන්ධය සිහි කළ හැකියි. කෙනෙක්ගේ රසය සිහි කළ හැකියි. කෙනෙක්ගේ හැපුණු එක ස්පර්ශය සිහි කළ හැකියි. කෙනෙක් හිතට සිහිවීම සිහි කළ හැකියි. කෙනෙක්ව දැකපු එක, කෙනෙක්ගේ හඬ ඇහුණු එක, කෙනෙක්ගේ ගන්ධය දැකපු එක, කෙනෙක්ගේ රසය දැනුණු එක, කෙනෙක්ගේ ස්පර්ශය දැනුණු එක සිහි කරන්න පුළුවන් නම් කෙනෙක්ව බලන්න යා හැකියි. සද්දය කෙනෙක්ගේ සද්දය අහන්න යා හැකියි. කෙනෙක්ගේ ගන්ධය ආග්‍රහණය කරන්න යා හැකියි. කෙනෙක්ගේ රසය ලබන්න යා හැකියි. කෙනෙක්ගේ ස්පර්ශය ලබන්න යා හැකියි. කෙනෙක්ව සිතින් සිහිපත් කර හිටිය හැකියි. එහෙම හැකිනම් ඒ විදිහට නැවත ආයතන ටික හදාගත හැකියි. එහෙම ආයතන හැදුනොත් ආපහු හම්බ වෙන්නේ අනිමිත්ත ශුන්්‍යත අප්පනෙහිත අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ ආයතන ටික. ආයතන ටික ඇත්ත නොදකිනකොට ආපහු ආත්ම විදියට හිතුවේ හැකි අර චක්‍රය ආයෙත් පටන් ගන්නවා. ඇහැට පෙනෙන රූප මාත්‍රේ විතරයි අනාත්ම. බලන්න කොච්චර පොලක් ආත්ම විදියට පුරවලා තියෙනවද කියලා. ඒ අනාත්ම රූපය ඇත්ත නොදන්නා කම නිසා ආත්ම විදිහට අපි හිතන්නේ රූපේ පුද්ගලික සත්‍යයක් කියලා. ආත්ම විදිහට හිතුවාම ආත්ම විදිහටයි දැනගන්නේ රූපේ සත්‍යයක් පුද්ගලික කියලායි දැනගන්නේ. ආත්ම විදිහටයි සිහි කරන්නේ ඒ දැකපු සත්‍යයේ රූපේ දැකපු පුද්ගලයාගේ රූපයයි සිහි කරන්නේ. දැකපු සත්‍යයව දැකපු පුද්ගලයාව සිහි කළා ඒක ලබන්න ඕන කම නිසා එබඳු කෙනෙක් හොයාගෙන යන්නේ. බලන්න පෙනීම මාත්‍රයක් නිසා මනස මොනතරම් වට ප්‍රමාණය පුද්ගල භාවයකින් ඇසුරු කරලා තියෙද? එහෙම වෙද්දි මේ ටික ඔක්කොම මන කල්පිතයි මනෝමයයි. නමුත් එහෙම වෙද්දිත් ඇස් ඉදිරි පිටට ආපු රූපේ ස්වභාවය අනාත්මයි, ඒ වගේම අනිත්‍යයි. අනාත්ම වගේම හටගෙන නිරුද්ධත් වෙලා. ආපහු මේ කෙලෙස් නිසා හැදෙනවා. හැදෙන එකත් අනාත්මයි, අනිත්‍යයි. නමුත් අපිට ඒ අනාත්ම අනිත්‍ය ස්වභාවය දකින්න බැයි නම් අවබෝධ නොවුනොත් අර මනෝමයෙන් සිහි කරගන්න පුළුවන් ආත්මෝදී තිබුණු දේ කියලා රැවටිලු තාම තියනවා කියලා හිතාගෙන ඉන්නවා. ඔය චක්‍රය නතර වෙන්නේ කවදා හරි දවසක යම් යම් ආකාරයකටද හිතන්නේ ඒ ආකාරයකට දැනගන්නවා නේද කියලා හොඳට ඇඟට දැනෙන්න තේරුණොත් ඔගොල්ලෝ කිසි වෙලාවක හිතන්නේ වුණාට වඩා හිතන එකට බය වෙනවා. ඇයි? අපිම හිතන දෙයටයි අපි එරෙන්නේ කියලා දන්නවා. ඇයි අපි වැඩි වටිනාකමින් ගොඩාක් ආදරේ සෙනෙහස ඇති වෙන විදිහට අපි හිතුවොත් මොකද වෙන්නේ? ඒ ආකාරයටම විඥානය බැඳෙනවා. ඒ ආකාරයට විඥානය බැඳෙනවා. හැබැයි ඔක ඔහොම කිව්වට හරියන්නේ දැන් ඕගලන්ට මේ බණ අහන ටිකදී ඇත්ත වගේ තේරෙයි. නමුත් ගෙදර ගිහිල්ලා යනකොටම අත්තම්මා කියලා මුණුපුරා දුවාගෙන එනකොට හරිද දැන් මෙච්චර කාල ඇසුරු කරලා තියෙන මට්ටමින් කියන්නේ. ඔය කක්ක මතක නැහැ. ආයේ මේ
රූපයට හිත හසුරවලා නේද දැනගන්නේ කියන එකක් බලන්න ඉඩ තියෙයිද? ඒ හින්දායි මං කිව්වේ මේ වගේ දර්ශනයක් පෙන්වුවට තිබුණට උතනින් පෙන්වන්න බෑ. ස්කන්ධයන් උදේවැය පෙන්වුවට සතිපට්ඨාන කියන එකක් වෙනම තියෙන ඒ නිසායි. ඒ කියන්නේ ඉස්සෙල්ලා රූපයක සාමාන්‍ය මට්ටමක හෝ භෞතික ස්වභාවය ඇති හැටි පෙන්වුවාම ඒ පැත්තේ කෙනෙක් පුද්ගලෙක් ඉන්නවා කියලා බරකම අඩු කළොත් විතරයි ඔරොත්තු දෙන මට්ටම එන්නේ. ඒ රූපය අනුබය හිතන ආකාරයට නේද දැනගන්නේ කියලා. මේ දැන් බනහන වෙලාවේ වගේ හිතන ආකාරයට දැනගන්නවා කියලා මේ කාරණාව තේරුම් ගන්න මෙච්චර ඉඩක් දෙන්නේ අරමුණක් අපිට එද්දි ජීවිතේ. මෙච්චර අවකාශයක් ලබා දෙන්නේ අපිට තෝරගන්න. අරමුණ එනකොටම දැනගෙන ඉවරයි. එතකොට ඒ කියන්නේ අරමුණ එනකොටම එන අරමුණට හිත හසුරුවලා දැනගෙන ඉවරයි. දැන් අපිට මන කතා කරන හින්දා මෙතන ඉඩක් තියෙනවා මේක බලා ගන්න. නමුත් ලෝකේ හොඳට තේරුම් ගන්න ඕනේ මේ විදිහට පෙනෙන දෙයට අපේ හිත හසුරුවලා නේද දැනගන්නේ කියන තැනකින් ඉඩ අවකාශ අරගෙන දීලා නැහැ. සැබෑ ජීවිතය අරමුණු හම්බෙද්දී කියන එක හොඳට මතක තියෙන්න ඕනේ. සමහරට තරහ ගන්න තියෙන හේතු එනකොට තරහ ගිහිල්ලා ඉවරයි. ඒ තරම් වේගයි. එතකොට ඒ තරම් මේ දර්ශනය කවදා හරි යන්න ඕනේ. එහෙම වේගයෙන් මට අද හම්බ වෙන අරමුණ තියෙන ඇතුළට මේ ඥාන දර්ශනේ මට යන්න ඕනේ. එදාට තමයි මට මේකේ ලෝකේ නොඇලි නොගැටි ඉන්නවා කියන තැන කියන්න පුළුවන්. අරමුණ හම්බ වෙනකොටම නැතුව අරමුණු නැතුව පැත්තකටලා ඉන්නකොට මේ නිදහස තියෙන ඕන තරම් හිතන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ලෝකේ ජීවත් වෙන්න යනකොටනේ. එහෙනම් එතනයි දුක එන තැන අපිට දුක නැතුව ඉන්න ඕනේ. ඒ නිසා අපි ඉස්සෙල්ලාම අරමුණක් එනකොට ඒ අරමුණ හිත බදාගන්න වේගය අඩු කරන්න වෙනවා අපිට දැන්. මේ ඇත්ත කෙනෙකුට පුරුදු කරන්න හිත වඩ පුරුදු කරන්න පුළුවන් නම් ඒකත් නුවණයි. ඒ කියන්නේ කෙලින්ම අපි හිතන ආකාරයට දැනගන්නව නේද කියලා පෙන්වන්න පුළුවන්. එතකොට Tamanට ඔප්පු කරලා පෙන්වන්නත් වෙනවා. මම ආත්ම විදියට හිතපු නිසායි ආත්ම විදියට දැනගත්ත කියලා කිව්වට හිත පිළිගන්නේ නැහැ. ඒ වුණාට රූපපත්‍ය ආත්මකයි නැති කෙනෙක් ඉන්නවනේ කියලා තමයි හිත තර්ක කරන්නේ. දැන් මම කිව්වොත් රූපය ආත්ම විදියට හිතලා අපි දැනගන්නේ. නමුත් ඇස් ඉදිරියට ආපු රූපය අනාත්මයි කියලා කිව්වට ඔගොල්ලෝ ඇහුවට නමුත් හිත පිළිගන්නේ ඒක. මොකද්ද හිතට තේරෙන්නේ? නෑ පෙනෙන පැත්තේ කෙනෙක් ඉන්නවමයි කියලා. ඒ වගේ වෙලාවකදී සතිපට්ඨානේ කායගත සතිය තියෙන්නේ ඔප්පු කරලා පෙන්වන්න මොකද්ද? මම හිතන විදිහේ ආත්මීය කෙනෙක් ආත්මීය දෙයක් තියෙනව නෙමෙයි රූපේ තුල තියෙන භෞතික ස්වභාවය අනාත්මම තමයි කියන එක ඔප්පු කරගන්නයි බුදුරජාන් වහන්සේගේ වචනේ ඔප්පු කරලා පෙන්නගන්නයි මේ ප්‍රතිපදාව තියෙන්නේ. සතිපට්ඨාන සූත්‍රයේ කායගත සතිය වඩන්න කේස් ලොම් නියද ධම්මස් කන බොන ආහාරයෙන් හැදලා තින්නේ කියලා බැලුවාම ඒකෙන් හොඳට පෙන්නනවා. එහෙනම් පෙන්නපම් බලන්න ඔබ ආත්මයි කියනනම් ආත්ම කොටසක් ආත්ම කැලලක් කෙනෙක්ගේ කොටසක් කෙනෙක්ගේ කැලලක් පෙන්වන්න කියලා Tamanටම පෙන්නනවා වගේ. ඒ විදිහට සතිපට්ඨානෙන් රූපේ ඇත්ත ඇති වේදනාවේ ඇත්ත ඇති සිතේ ඇත්ත ඇති ටික පෙන්වනවා. ඒ ඇත්ත ටික පෙන්නනකොට අඩු වෙන්නේ මේ ලෝකයේ අල්ලගෙන ඉන්න ගතිය. ඒකයි විනීය ලෝකයේ අභිජ්ජා දෝමනසන් කියන ටික විතරයි එකෙන් පෙන්නන්නේ. ලෝභ දේශ දෙක හික්මෙනවා අඩු වෙනවා. මේ ලෝභ දේශ දෙක අඩු කරන්න මොකටද? ස්කන්ධයන්ගේ උදේ බලන්න. අන්තිමට මේ ඥාන දර්ශනේ අන්තිමටම එන්නේ. එතකොට ඔරොත්තු දෙන. එතකොට එදාටයි මේ නාම රූප නිසා විඥානය ඇති වෙනවා කියලා. රූපය නිසා නාම ධර්ම ටිකත් උදව් කරගෙන තමන්ගේ පැත්තට දැනගැනලා ඇති වෙච්ච හැටි පෙන්නනවා. එතකොට ඒක ආපහු යන්න සුදුසු නැහැ. එහෙම නාම රූප නිසා විඥානය ඇති වෙන ආකාරය වචනේ නෙමෙයි. අර මං කිව්වේ
ඇස් ඉදිරියට ආපු රූපේ මේකයි. ඒ රූපය අරඹය මේ විදිහට හිතපු කම නිසා නේද රූපේ කෙනෙක් කියලා දැනගත්තේ කියලා ඌදී ඌ විදිහට පෙන්නනවා. ඒකටයි මේ උදේවැය බලනවා කියන්නේ නැතුව නාම රූප නිසා විඥානය ඇති වෙනවා, ස්පර්ශ නිසා වේදනා සංඥා ඇති වෙනවා, කනගුණ ආහාර නිසා රූපය ඇති වෙනවා කියලා අහේතුකව අප්‍රත්‍යකව හිතියට පළක් වෙන්නේ නැහැ. ජීවිතයෙන් දැක්ක යුතුයි. මට දැනගැනලක් ඇති උනේ මෙන්න මෙහෙම නේද කියලා. මේ කය හැදෙන්නේ මේ වගේ කනබුන ආහාරයෙන් නේද කියලා. ඒක ජීවිතයේ සැබෑම අත්විඳින්න තියෙන සැබෑව ඔප්පු කරගන්න තියෙන ක්‍රමයක් මිසක ස්කන්ධෙක උදේවැය කියන්නේ ඒක හිතින් මනෝමෙන් හිත හිතා ඉන්න කියන સિદ્ધාන්තයක් නෙමෙයි කියන එක දකින්නත් ඕනේ. හරියටම විඥානයේ උදේවැය ඔයගලන්ට පෙන්වන්න පුළුවන් නම් රූපය ආරම්භය දැනගැනලත් ඇති උනේ මෙන්න මේ ආකාරයයි කියන එක කිසිම වෙලාවක විඥානයේ රූපේ නිශ්චිත කරගෙන පවතින්නේ නැහැ. විඥානයේ රූපේ නිශ්චිත කරගෙන නොපවතීමම රූපය උපාදාන වශයෙන් නොගත වෙනවා. මේ ස්පර්ශ ආයතන 6ම නාම රූප නිසා විඥානය ඇති වෙනවා කියලා බාහිර නිසා Taman තුලට අරමුණු ආපු හැටි දැනගන්න හැටි පෙන්නනවා. ආපහු යන බවක් වෙන්නේ නැත්තම් ওই ස්පර්ශ ආයතන 6ෙම Tamanවත් Tamanගේ ක්‍රියාකාරීත්වයක්වත් දකින්න බෑ. දකින්නේ ස්පර්ශ ආයතන 6ෙම Taman එක්කත් නැහැ. Taman ස්පර්ශ ආයතන 6 එක්කත් නැති වෙනවා. නැචකින්ච ලෝකේ උපාදීති ලෝකේ කිසිවක් උපාදාන වශයෙන් ගත්තේ නැහැ කියලා කියනවා. එතකොට ඒකට කියනවා අනුපාදා පරිනිර්වාණය. මේ ස්පර්ශ ආයතන 6 උපාදාන වශයෙන් නොගෙන පිරිනිවිය කියලා. උපාදාන සහිත වෙනකම දැක්කා ඕගොල්ලෝ පිරිනුවන උපාන්නේ උපාදාන සහිත කෙන උපාදාන සහිත වෙන්න කරන්න තියෙන මොකද්ද? මුකුත් ආදරය සෙනෙහස ඇලීම් බැඳීම් මුකුත් ඕනේ නැහැ. එකම ආදරය සෙනෙහස ඇලීම් බැඳීම තමයි මොකද්ද? විඥානයේ රූපය ඇසුරු කරනවා, විඥානයේ ශබ්දය ඇසුරු කරනවා, විඥානයේ ගන්ධය ඇසුරු කරනවා, විඥානයේ රසය ඇසුරු කරනවා, විඥානයේ ස්පර්ශය ඇසුරු කිරීම මාත්‍රයකින්ම උපාදාන සහිතයි. මේ සංයුත්ත නිකායේ 4 සක්කපඤ්ඤ සූත්‍රය බලන්න. ඒකේ හොඳට තේරෙනවා මම ওই ටික මතක් කරුවේ නැත්නම් අපි හිතන්නේ උපාදානය කියලා මේ මම මගේ දරුවා මගේ ගෙදර කියලා මේ දැඩිව ගන්න අදහසින් කියන තැනක ඉන්නේ. නමුත් දැඩිව ගත්තා කියන්නේ මොකද්ද? විඥානේ ඒක අල්ලගෙන ඉන්නවා මිදෙන්නේ නැහැ. තමන් බාහිර ආයතන පැත්තට ඥාන ඒ උපාදාන සහිතයි ඒකට තියෙන්නේ. බාහිර නිසා තමන් පැත්තට එනවා ආපහු යන්නේ. උපගමනං උපාදාන නැවත ගමනයක් වෙන එකටයි උපාදානය කියන්නේ. නැවත ගමන් කිරීමක් වෙන්නේ නැත්තම් ඒ කියන්නේ නාම රූප දෙක නිසා විඥානය දැනගැනීමට ඇති වෙනවා. පෙනෙනවා රූපේ, පෙනෙන රූපයේ විඳලා හඳුනලා පොත කියලා හිතලා දැනගන්න. පොත මේ හිතන સિદ્ધාන්තයට අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් දැනගන්නේ පොත කියලා. ආපහු ගිහිල්ලා. විද්‍යාව ප්‍රත්‍ය වුණොත් පෙනෙන රූපෙට මෙහෙම හිතලා දැනගන්නව නේද කියලා දැනගැනීම විතරමයි ඕනේ. දැනගැනිල්ල ඇති වුණොත් දැනගැනිල්ල ඇති වෙච්ච හැටි දැනගන්න එක විතරමයි අවශ්‍යයි. වෙන මොකුත් ඕනේ. පෙනෙන දෙයට මෙහෙම හිතපු කම නිසා දැනගත්තේ. මේ රූපය කෙනෙක් කියලා දැන් අපි කියමු මේ රූපයට ගත්තාම මට නමක් දන්නේ නැහැ. ඇයි ඒ කෙවුනට මොකද හිතලා නැහැ. බැරි වෙලා අපි අහගන්නවා කියන්නේ නම මොකද්ද කියලා අහගන්නවා කියන්නේ. අහගත්තාම ඔන්න දැන් ශබ්ද රූපය උදව් කරගෙන ඊට පස්සේ මේ රූපාරම්මනේ හිත හසුරන මේ රූපේට මේ අහවලාන කියලා හිත හැසිරෙව්වහම ඒ රූපෙට මම හිත හසුරවපු ආකාරයත් එක්ක මම දැනගන්නවා. ඒ දැනিলা මේ රූපය දන්නවා වෙනවා. ඉතින් මම හිත හසුරවන්නේ නැතුව මේ පෙනෙන දේ දැනගන්න මේ ඔක්කොගෙම නම් ටික කියන්න යන්න පුළුවන් වෙන්න ඕනේ. නේද? දැන් ඔය ළඟපාතින් ඔක්කොම නම් දන්නවද? නෑ. ඇයි දන්නේ නැත්තේ? ඒ ආරම්භය ඔබතුමා හිත හසුරවන්න දන්නේ නැහැ මේ විදිහට. හිත හසුරවන්න දන්නවනම් මොකද වෙන්නේ? විඥාණයෙන් දන්නවා එතකොට. එතකොට ඒකෙන් කියනවා එහෙනම් කිසිම වෙලාවක
අපි ඍජු රූපය දැනගෙන තියෙන්නේ. රූපය ආරම්භය හිත හසුරෝලා ඒ නාමයයි ඒ මේ රූපයයි දෙක නිසාම දැනගන්නේ. නමුත් දැනගන්නවා කියන සිද්ධිය ඇති වෙන්නේ මෙහෙමයි කියලා දන්නේ නැති වුණාම කෙලින්ම දැනගැනිලා ඉති රූපෙට වෙනවා. ඉතින් ඔය ටික පොඩ්ඩක් සාකච්ඡා කරන්න කතා බහ කරන්න සිටියෙන් දකින්න බාහිර ස්පර්ශ ආයතන 6 ආරම්භය සිත දැසගෙන පවතින තාක් උපාදාන සහිතයි එබඳු කෙනා පිරිනිවෙන්නේ නැහැ. කිසිදු ප්‍රාර්ථනාවක් අවශ්‍ය නැහැ. කෙනෙකුට කරන්න පුළුවන් නම් ස්පර්ශ බාහිර ස්පර්ශ ආයතන 6න් හිත මෙගොඩට ගන්න. තමන්ගේ පැත්තට ගන්න පුළුවන් නම් ඒක භාවනා කරන වෙලාවට කැලේකට ගිහිල්ලා ඉඳගෙන ඉන්න වෙලාවට විතරක් නෙමෙයි. අකෝප්ප වෙන්න ඕනේ මේ ඥාන දර්ශන වෙනස් වෙන්නේ. විතක මිදිලා ඉන්නවා විතක අහු වෙනව වෙන්න බෑ. ජීවිත වෙන ලෝකයේදී ගෙවල් දොරවල්වලදී ටික අභ්‍යාසකට යුත්තේ ඕක. මොකද්ද? මේ විඥානය බාහිර ආයතන ටික ඇසුරු නොකරන සලස්වන්නේ කොහොමද කියන එකයි අපේ කෙටි බලාපොරොත්තුව. ඒ සඳහායි කාය අනුපස්සනාව වඩන්නේ, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව මේ සතිපට්ඨානය වඩන්නේ. සමතකමටහනක් වඩන්නේ. මේ හැම දෙයක්ම කරන්නේ අන්තිමට ගත්තාම පරිනිර්වාණය සඳහායි. උපාදාන යගේ මිදීම සඳහායි. උපාදානය කියන්නේ බාහිර ආයතන ටික අසුරු කරගෙන පවතින මේ සිතේ ගතිය අත්හැරව ගන්නයි. එදාට දුකෙන් තියෙන සියලු ශේෂ්ත්‍රය අත්හැරෙනවා. හොඳයි එහෙනම් හැමදෙනාම ටිකක් විවේකයෙන් ඊළම්පස එහෙම අරගෙන තැන් වලට ගිහලා ටිකක් භාවනා කරන්න බුද්ධ පූජාවට සම්බන්ධ වෙන්න. මම දවල්ට එන්න ටිකක් අපි එකට කරන්න ඕනේ භාවනා ගැන ටිකක් කතා කරලා භාවනා කරමු.